3න් 1යි a වර්ගය h නේ a වර්ගයේ උත්තරෙන් 3න් 1ක් කියලා ගන්න පුළුවන් අපිට අවසානයේදී සූත්‍රයක් මේ සූත්‍රයක් ගන්න පුළුවන් මේක මතක තියාගන්න එක වටිනවද මතක තියාගන්න එක වටිනවා නේ මතක තියාගන්න එක වටිනවා ඉතාලම වටිනවා මතක නැති වුණාට ගැටලුවක් නෑ පුතේ මේක හැදෙන්නේ මෙහෙමයි කියලා මතක තියුණොත් හරි තිරුවන් සරණයි පුතේ අපි අද මේ වීඩියෝ එක හරහා ඔබට ගෙනල්ලා දෙන්න හදන පාඩම 11 වසරේ 5 වෙනි පාඩමේ හරි වැදගත් කොටසක් අපි අද කතා කරලා දෙන්න හදන්නේ පුතේ මේ හැඩේ මොකක්ද කියන එක අපේ දරුවෝ දන්න දැන් මෙන්න මේක ගැන තමයි මම මේ කතා කරලා දෙන්න හදන්නේ මොකද පුතේ මේකට කියන නම අපි මේකට කියන්නේ සමචතුරස්‍ර පිරමිඩයක් පතුල සමචතුරස්‍රාකාර ඍජු පිරමිඩයක් කියලාත් අපි මේකට කියනවා ලේසියට සමචතුරස්‍ර පිරමිඩය කියලා කියනවා අපි. සැබෑ නම අපි ගණිතයේදී විග්‍රහ කරන්නේ පතුල සමචතුරස්‍රාකාර ඍජු පිරමිඩයක් කියලා. හරිනේ? ඍජු පිරමිඩයක් කියලා. මෙන්න මේකේ පරිමාව හොයන්නේ කොහොමද කියන එක තමයි අද මේ වීඩියෝ එක හරහා අපේ දරුවන්ට කියලා දෙන්න හදන්නේ. එතකොට 11 වසරේ දරුවන්ට හරි වැදගත් පාඩමක්. මොකද අපිට පරිමාව පාඩමෙන් අනිවාර්යයෙන්ම විභාගෙදී ගාණක් අහන්න හින්දා. පුතේ මේක හරි ලේසි මතක තියාගන්නත් ලේසි ගාණක් આવොත් හදන්නත් ලේසි ඊටාම ලේසි ගාණක් පතුල සමචතුරස්‍ර ඍජු පිරමිඩයේ පරිමාව හොයන ගාණ මතක් කරන පුතේ මම පරිමාව පාඩමේ අපි කතා කරා කලින් මේ පාඩමේ පළවෙනි වීඩියෝ එක හරහා මේකට අපි කියනවා හරස්කඩ වර්ගඵලයේ ඒකාකාරී වෙච්ච ඝන වස්තුවක පරිමාව හොයන්නේ කොහොමද කියන එක පළවෙනි වීඩියෝ එකේදී කතා කරා. දැන් මෙතනින් එහාට යන්න හදන්නේ දැන් මේ වගේ පුතේ හරස්කඩ ඒකාකාරී නෑනේ. අපි කපලා ගත්තොත් එහෙම මෙතන යට තියෙන සමචතුරස්‍රය නෙමෙයි ඊට උඩින් කැපුවොත් එහෙම එන්නේ. ඊට උඩින්ම කැපුවොත් එහෙම පොඩි සමචතුරස්‍රාකාර මුණතක් තමයි අපිට පැත්තෙන් හරස්කඩින් බලා ගන්න පුළුවන්. ඒතර මේවා හරස්කඩ ඒකාකාරී නැති ඝන වස්තු. හරි පුතේ එහෙනම් දැන් මම මේකේ පරිමාව හොයන හැටි කියලා දෙන්න හදන්නේ මේ ඝන වස්තුව පාවිච්චි කරගෙන. එතකොට මේක දැන් අපි තේරුම් ගන්න හොඳට මොකක්ද මේ ඝන වස්තු දෙක කියන එක. මම කිව්වා මේක පතුල සමචතුරස්‍රයක් වෙච්ච ඍජු පිරමිඩයක්. මේක පුතේ මේක මෙහෙමයි. හරිනේ මේක විශේෂයෙන් හදාගත් එකක් නේ. විශේෂයෙන් හදාගත් එකක්. මේක හදලා තියෙන්නේ මෙහෙමයි. හරිනේ. මේකේ පැත්තක පතුලේ තියෙන සමචතුරස්‍රයේ පැත්තක දිග a නම් පළලත් a නේ අපේ දරුවෝ දන්න එක. එතකොට මේකේ වර්ගඵලයේ a වර්ගය නේ දිග ගුණ කිරීම පළල. ඔව්. a හා සමාන පතුලක් තියෙන්න ඕන. හරිනේ a හා සමාන පතුලක්. එතකොට මේකේ පතුල සමචතුරස්‍රයක්. හරි. a සමචතුරස්‍රයේ පාදයක දිග a මයි. මොකද මේක හදාගත්ත උපකරණ දෙකක් මේ පරීක්ෂණය කරන්න. හරි. එතකොට මේකෙත් තියෙන සමචතුරස්‍රයක්. එතකොට අර සමචතුරස්‍රයේ පතුලේ වර්ගඵලයයි මේ සමචතුරස්‍රයේ පතුලේ වර්ගඵලයයි සමානයි. පුතේ මෙහෙමයි. හරිනේ. මේකේ උස h කියලා ගත්තොත් අපි කියන්නේ ඍජු උසනේ. ඍජු උස දාන්නේ මැදින්. හරිනේ මේ කියන්නේ ඍජු උස. ඒතර මේ ඍජු උස h කියලා ගත්තොත් හරි. එහෙනම් පුතේ දැන් මතක තියාගන්න මේකේ ඍජු උස h නම් අපි දන්න මෙහෙමනේ අපි මේ වගේ ඒවට පොඩි ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳ ගන්නවානේ. නම් ඒකම ඍජු කෝණී ත්‍රිකෝණයම ඇඳගත්ත. එතකොට අපේ දරුවෝ මේක හිතා ගන්න ලේසි. right මේ කඩේෙන් ඇඳලා තියෙනවා ඍජු කෝණී ත්‍රිකෝණය. ඒතර මෙතෙන්දි මෙන්න මේකට කියන්නේ ඍජු උස. ඒතකොට මේකට කියන්නේ පුතේ ඇල උස. හරිනේ මේ පාත් ත්‍රිකෝණාකාර මුණතේ ලම්බ උස කියලා කියන්නේ මේකේ ඇල උස. ඒතකොට අපි ඒක හරියට පැහැදිලි කරලා දුන්නා වර්ගඵලය හොයන තැනදී. හරි හොයලා ගන්න. ඒතර මෙන්න මේ h නම් හරි වැදගත් මෙතෙන්දි මේකේ උසත් h වෙන්න ඕන. මේකේ උසත් h වෙන්න ඕන. ඒතර පුතේ අර සමචතුරාස්‍ර පිරමිඩයේ ඍජු උසයි මේකේ උසයි සමානයි. එතකොට පුතේ දැන් තේරුම් ගන්න ඕන දිගයි පළලයි උසයි අසමාන හින්දා දැන් මේක පැත්තක් වෙනස් හින්දා මේකට කියන්නේ ඝන කාභයක්. මේ ඝනකයක් නෙවෙයි. මේකට කියන්නේ ඝන කාභයක්.
එහෙනම් ඔන්න දැන් ඝනකාභය සහ පිරමිඩය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගත්ත. දැන් ඔන්න බලන්න පරීක්ෂණය කියන හදන්නේ. හරි. පතුල සමාන වෙච්ච සමචතුරාස්‍ර පිරමිඩයක් සහ ඝනකාභයක් අරන් තියෙන්නේ. හරි. දැන් පුතේ මෙන්න මේ වගේ භාජන දෙකක් හදාගෙන මේකට වතුර පුරවනවා. හරි. මේකට වතුර පුරවනවා. මේකට මෙහෙම තියෙද්දි වතුර පුරවන්න බෑනේ. අනිත් පැත්ත ගහලා වතුර පුරවනවා. හරි. වතුර පුරවනවා. හොඳට අහගන්න. වතුර පුරවලා මේකට දානවා. හරිනේ වතුර පුරවලා මේකට දානවා. දැන් බලනවා පුතේ මේක පිරෙන්න. මේක පිරෙන්න මේකෙන් කීයක් විතර දාන්න ඕන වෙයිද කියලා බලන්න. හරි. කීයක් විතර දාන්න ඕන වෙයිද? පුතේ හරි පුදුම වැඩක් වෙනවා මෙතෙන්දී. හරි පුදුම වැඩක්. නැත්තම් අපේ ජීවිතේට මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. මේකේ පරිමාව අදටත් හොයන්න හම්බෙන්නේ නැහැ. මේක මෙහෙමුන් නැත්තම් හරිනේ. හරි පුදුම වැඩක්. ඒක හරි ලස්සන වැඩක්. හරිනේ. මොකක්ද වෙන්නේ? මේකේ කට කපලා පුරවලා හරියටම 3ක් මේකට දාද්දි කීයක්ද? හරියටම 3ක් දාද්දි මේක සම්පූර්ණයෙන්ම පිරෙනවා. හරිනේ? සම්පූර්ණයෙන්ම පිරෙනවා. අන්න දැන් ගණිතඥයන්ට පුළුවන් වෙනවා පුංචි අදහසක් ගන්න. ඒ කියන්නේ පුතේ මේකේ පරිමාව හොයාගෙන ඒක 3ට බෙදුවා නම් එන්නේ මේක. හරිනේ? මේකෙන් 3ක් දැම්මනේ මේක පිරෙන්නේ නේ. මේකේ පරිමාව හොයාගෙන ඒ ආපු උත්තරේ 3ට බෙදාගත්තා නම් මේක පරිමාව හොයාගන්න පුළුවන්. හරිනේ? දැන් මේ විදිහට මේ සමචතුරාස්‍රයේ දිග වෙනස් කර උපකරණ වෙන වෙනම හදලා මේක හැමතැනටම හරිද කියලා බලනවා. වැඩේ කියන්නේ පුතේ හැමතැනටම හරි. හරිනේ හැමතැනටම හරි. එහෙනම් මෙන්න මේ කතන්දරේ පාවිච්චි කරගෙන සූත්‍රයක් ගොඩනගනවා. හරිනේ සූත්‍රයක් ගොඩනගනවා. දැන් ඔනවා සූත්‍රේ ගොඩනගා ගන්න විදිය කියලා දෙන්න හදන්නේ හොඳට අහගන්නවා. හොඳට අහගෙන ඉන්න පුතේ එමුණොත් හරියටම තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ බලමු කොහොමද සූත්‍රේ ගොඩනගා ගන්න කියලා. හරි බලන්න. අපි ඉස්සෙල්ලා හොයමු මේ ඝනකාභයේ පරිමාවය. හරිනේ අපි ඒක හොයලා තුනට බෙදා ගන්න ඕනේ. ඝනකාභයේ පරිමාව. මට කියන්න දැන් හොයාගන්න විදිය. සමානයි. මේ ඝනකාභයේ පරිමාව සමානයි. අපි දන්න මොකද්ද පුතේ? දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උසනේ. හරි. දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස නැත්නම් අපිට කියන්න පුළුවන් හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම උස කියලා. පතුලේ වර්ගඵලයේ ගුණ කිරීම උස කියලා කියන්නත් පුළුවන්. හරි. කොහොමද පතුලේ වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම පළල. එතකොට සමානින්දා වර්ගඵලය තමයි හැදෙන්නේ. මොන විදිහට කිව්වත් කමක් නැහැ. මම ලියන්නම් අපිට පුරුදු ක්‍රමයේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. හරි. දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. දිග කීයද පුතේ? a පළලත් a උස h. හරිනේ. ඒතර මෙතෙන්ට එන්නේ a ගුණ කිරීම පළලත් a නේ උස h. ඒතර අපිට සූත්‍රයක් වෙනවා මොකද්ද පුතේ? a වර්ගය h නේ. a ගුණ කිරීමේ කියන්නේ a වර්ග වෙනවනේ නේ. ඔව්. එතකොට a වර්ගය h කියලා අපිට සූත්‍රයක් ආවා. මේ මොකද්ද පුතේ? ඝනකාභයේ පරිමාව. හරි. මේක තුනට බෙදාගත්තා නම් එන්නේ මොකද්ද? මේක තුනට බෙදාගත්තා නම් එන්නේ සමචතුරාස්‍ර පිරමිඩේ පරිමාව. හරිනේ සමචතුරාස්‍ර පිරමිඩේ පරිමාව මම මේ පැත්තෙන් ලියලා දෙන්නම් අපේ දරුවන්ට. මොකද මට මෙතන ලියා ගන්න ඉඩ නැති හින්දා. අන්න හොඳට බලාගන්න. මෙහෙර ගේන හදන්නේ දැන් මම අරක තුලින් තමයි මේක දැන් ගොඩනගන්නේ. හොඳට අහගන්න. දැන් හදන්නේ සමචතුරාස්‍ර පිරමිඩේ පරිමාව හොයන්න. සමචතුරාස්‍ර පිරමිඩයේ හරි පිරමිඩයේ පරිමාව සමානයි. පුතේ අර උත්තරේ තුනට බෙදන්න ඕනේ. අර උත්තරේ කියන්නේ මොකද්ද? a වර්ගය h. මෙන්න a වර්ගය h කියන එක හරිනේ. a වර්ගය h කියන එක බෙදන්න ඕන 3න්. හරිනේ කොහොමනේ? ඒතර අවසානයේ අපිට පුළුවන් පුතේ සමීකරණයක් හදාගන්න මේක මේ 3 ගත්තාම මෙතෙන්ට 3න් 1 කියලා ගන්න පුළුවන්. 3න් 1යි a වර්ගය h නේ. a වර්ගයේ h උත්තරෙන් 3න් 1ක් කියලා ගන්න පුළුවන්. අපිට අවසානයේදී සූත්‍රයක් මේ සූත්‍රයක් ගන්න පුළුවන්. මේක මතක තියාගන්න එක වටිනවද? මතක තියාගන්න එක වටිනවා නේ. මතක තියාගන්න එක වටිනවා. ඉතාලම වටිනවා. මතක නැති වුණාට ගැටලුවක් නැහැ පුතේ. මේක හැදෙන්නේ මෙහෙමයි කියලා මතක තියුණොත් හරි. එහෙම වුණොත් එහෙම අපි දන්නවනේ කොහොමද දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස හැදෙන්නේ මේක. එතකොට මේකෙන් 3න් 1ක් අරක කියලා ගත්තාම ඒක මතක තියුණොත් අපිට සූත්‍ර හදාගෙන හරි වැඩේ කරන්න පුළුවන්.
හරි සූත්‍ර හදාගෙන වැඩේ කරගන්න පුළුවන්. එවනම් සූත්‍ර මතක තියෙන්න ඕනේ ගාන හදන ලේසි. එතකොට මතක නැතුණත් මෙහෙම කොහොමද මේ සූත්‍රය හැදුවේ කියන එක මතක තියාගත්තොත් අපිට පුළුවන් මම කියලා තියෙනවා මේ සූත්‍ර මතක නැතුණත් කමක් නැහැ. සූත්‍රය හැදෙන විදි මතක තියුණොත් එහෙම වැඩේ ගොඩ කියලා. හරි. ඒ නිසා මම මේ කතාවත් කිව්වේ පොඩ්ඩක් වෙලාව අරගෙන මම ඔන්නක හරියට තේරුම් ගන්න ඕන. අපි සමචතුරස්‍ර පිරමිඩේ පරිමාව හොයන්නේ 3න් 1යි A වර්ගය H කියන සූත්‍රයෙන්. ඒකවල පුතේ A වර්ගය කියන්නේ අපි දන්නවා පතුලේ වර්ගඵලය කියලා. H කියන්නේ උස. ඔන්න අපිට එහෙම සමීකරණයකුත් ලියා ගන්න පුළුවන්. 3න් 1යි ගුණ කිරීම පතුලේ වර්ගඵලය ගුණ කිරීම උස කියලා. හරිනේ. එහෙමත් අපිට හදා ගන්න පුළුවන්. ඒකට ඒක එකම සූත්‍රනේ හිට මෙහෙට කරලා අපි දන්නවා ඒක කොහොමද පතුලේ වර්ග කියලා. ඒකත් ඉතින් අපි ලියන්න ඕනේ නැහැ. මතක තියාගන්න මේ හැමදේම ලියන්න ඕනේ නැහැ. මොකද අපි කොහොමද පොත් බලන්නේ නැහැ නේ ආයිනේ. අපේ දරුවෝ ගොඩක් අය ආයි ලියන පොත බලන්නේ නැහැ. හරි. හදපු ගණන් ටික බලන්නේ නැහැ. අලුතෙන් මොන ගණක් හදන්න දෙන්නේ. අපිට ගණන් කොච්චර හදුවත් හදලා ඉවර කරගන්න බෑනේ පුතේ නේද? ඔව්. හරි. ඒකින්ද මේවා හැදෙන විදි මතක තියාගන්න. සූත්‍ර හදාගත්ත විදි මතක තියාගන්න. එතකොට මේවා අමාරු නෑ. හරිනේ. සූත්‍ර හැදෙන විදි මතක නැත්නම් අනිවාර්යයෙන්ම සූත්‍ර පාඩම් කරගන්න. හරි. එමුණොත් ගණන් හදාගන්න කොහොමද ලේසියි. හරි. අපි යමු එහෙනම් ගානකට කියලා බලමු කොහොමද මේකෙන් ගණන් ටිකක් හදාගන්නේ කියන එක. හරි පුතේ දැන් අපේ දරුවන්ට මතකයි කොහොමද සූත්‍රය කියන එක. දැන් සූත්‍රය පාවිච්චි කරගෙන ගණක් හදාගන්න හදන්නේ. මම ගත්ත අභ්‍යාස පළවෙනි ගාන. බලමු පුතේ ගාන හදන්නේ කොහොමද කියලා. ගානේ කියලා තියෙන්නේ මෙහෙමයි. පතුල මේ සමචතුරාස්‍රයක් මේ සමචතුරාස්‍රයේ පැත්තක දිග සෙන්ටිමීටර් 5ක් වූද පිරමිඩයේ උස සෙන්ටිමීටර් 9ක් වූද මේ ඍජු පිරමිඩයේ පරිමාව ගණනය කරන්න කියලා තියෙන්නේ අපිට. පුතේ බලමු. ඒතර පැත්තක දිග සෙන්ටිමීටර් 5යිනේ පුතේ. පතුලේ සමචතුරාස්‍රයේ පැත්තක දිග 5යි. හරි. ඒක අපි ලකුණු කරගන්න 5 සෙන්ටිමීටර්. ඒතර මේ පැත්ත 5යි නම් මෙහෙත් 5යි. මේ පළලත් 5යිනේ. සමචතුරාස්‍රයක්නේ. උස ඒතර පුතේ මතක තියාගන්න අපිට කිව්වේ පිරමිඩයේ උස කියලා. මේ ලම්බ උසද නැත්නම් ඍජු උසද එහෙම නැත්නම් ඇල උසද මොකක්වත් කිව්වේ නැහැ. හරි. මොකක්වත් කිව්වේ නැහැ උස කියලා කිව්වේ. ඒතර උස කියලා කිව්වහම අපි තේරුම් ගන්න ඕන උස කියලා දෙන්නේ පුතේ මුකුත් විශේෂණ පදයක් නැතුව දෙන්නේ ලම්බ උස විතරමයි. හරිනේ. මේක ඇල උස කිව්වොත් අනිවාර්යෙන් ඇල කියන වචනේ දාන්න ඕන. හරිනේ. ඇල උස නම් ඇල උස කියලා දෙන්න ඕන. ඒතර මේ ත්‍රිකෝණයේ ලම්බ උස නම් ඒක ත්‍රිකෝණයේ ලම්බ උස කියලා විශේෂයෙන් කියන්නේ. නිකන් පිරමිඩයේ උස කියලා කිව්වහම අපි ඒක පාවිච්චි කරන්නේ අනිවාර්යෙන්ම ඍජු උස විදියට. එතකොට මතක තියාගන්න මේ ඍජු උස තමයි h තමයි 9යි කියලා දුන්නේ. හරි. මේක තමයි 9යි කියලා දුන්නේ. h සමානයි 9යි. හරි. උස කියන්නේ ඍජු උසට. හරි. දැන් එහෙනම් මේක පාවිච්චි කරගෙන අපිට පුළුවන් මේකේ පරිමාව හරි ලේසි හොයන්න. පුතේ මතක තියාගන්න දැන් සූත්‍රය මතකයි නම් වැඩි කොට මම ඒකද සූත්‍රය ගන්නම් දැන් හැම වෙලාවෙම හැදෙන විදිහ කිය ඉන්න බැරි හින්දා. හරි. එහෙනම් සමචතුරාස්‍ර පිරමිඩයේ පරිමාව හරි පිරමිඩයේ පරිමාව සමානයි. මොකද පුතේ සූත්‍රය 3න් 1යි A වර්ගය H A වර්ගය H හරිනේ. දැන් සමචතුරාස්‍ර පිරමිඩයේ පරිමාව වෙන සූත්‍රය 3න් 1යි A වර්ගය H ඔක මතක තියාගන්න. A වර්ගය කියන්නේ පතුලේ වර්ගඵලය H කියන්නේ ඍජු උස හරි. දැන් එහෙනම් මේකට ආදේශ කරගන්න පුළුවන් පුතේ. ආදේශ කරලා සුදු කරගමන් උත්තරේන හරි ලේසි. එහෙනම් 3න් 1 ගුණ කිරීම A වර්ගය කියන්නේ එතකොට පතුල 5යි හින්දා 5 වර්ගෙන් 5 ගුණ කිරීම 5නේ. 5 ගුණ කිරීම 5 ගුණ කිරීම උස h 9යි කියලා අපිට දුන්නා. එහෙනම් දැන් ලේසි මේ බලන්න 9යි 3යි කියලා යනෝනේ. 3 වරක් 1යි 3 වරක් 3යි කියලා. දැන් මේක ලේසි අපිට මෙහෙන් ගුණ කරන් ආවත් කමන්නේ මෙහෙන් ගුණ කරන් ගියත් කමන්නේ ගැටලුවක් නැහැ. ඊට 5 වරක් 5 25යි 25යි ඒවත් 3ක් අපිට ලේසි ගන්න 75යි. මේ 75යි. 75යි පරිමාව එතකොට පුතේ දාන්න ඕන අනිවාර්යෙන් මොන එකක වලින්ද? ඝන එකක වලින් ඝන සෙන්ටිමීටර කියලා අපි කියනවා. මොකද අපි මෙතෙන්දී සෙන්ටිමීටර වලින් තමයි එකක පාවිච්චි කරලා තියෙන්නේ. දත දීලා තියෙන්නේ. ඒ නිසා අපි ඝන සෙන්ටිමීටර වලින් උත්තරේ තියන්න ඕනේ. හරි ඔන්න ඔච්චරයි. හරිනේ. ඔච්චරයි තියෙන සුදු කරන්න මහ ලොකු දෙයක් නැහැ. හරිනේ සූත්‍රය මතක නම් ආදේශ කරලා සුදු කරගත්තා. වැඩි අපිට ලේසියෙන්ම කොට දා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේක ටිකක් මැද ගානකට ගිහිල්ලා අභ්‍යාසෙ කොහොමද ඒ ගාන කොට දාගන්නේ කියන එක. හරි පුතේ මම හිතුවා දෙවෙනි ගානක් කියලා දුන්නොත් හොඳයි කියලා අපේ දරුවන්ට. මොකද වෙන පොඩ්ඩක් ආයි පොඩි වෙනසක් කරලා දෙන්න ඉන්න ප්‍රශ්නේදී. ප්‍රශ්නේ තියෙන පුතේ මෙන්න මෙහෙමයි. පතුල සමචතුරාස්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 36ක් වූද ඍජු උස නැත්නම් උස සෙන්ටිමීටර් 10ක් වූද පිරමිඩයේ
පරිමාව හොයන්න කියලා තියෙන්නේ අපිට. හරි පරිමාව හොයන්න කියලා තියෙන්නේ. අපි ඒක ලකුණු කරගත්තොත් එහෙම දැන් මේ වර්ගඵලය දීලා හරිනේ. සමජ දෝෂයේ වර්ගඵලය දීලා අපි හොයන්න ඕනේ නැහැ. ආයි දිගුණ කිරීම බලලා දීලා හොයන්න ඕනේ නැහැ. ගෙලින්ම වර්ගඵලය දුන්නා 36යි. වර්ග සෙන්ටිමීටර. හරි. උස දුන්නා 10යි. අපි මේ දත්ත ටික ලකුණු කරගත්තා. දැන් අපි දන්න සූත්‍රය මොකක්ද කියලා මොකක්ද? සමජත්‍රාස්ත්‍ර පිරමිඩේ පරිමාව සමානයි පරිමාව සමානයි මොකද පුතේ සූත්‍රය මතකයි දැන් 3 න් 1යි a වර්ග h a වර්ගය කියන්නේ පතුලේ වර්ගඵලයනේ a වර්ගය h හරිනේ a වර්ගය h දැන් එහෙනම් අපිට පුළුවන් ටක් ගාලා මේකට ආදේශ කරලා ගන්න උත්තරේ පුතේ බලන්න 3 න් 1යි කෙලින්ම දැන් a වර්ගයට අපිට ආදේශ කරලා ගන්න දෙයක් නැහැ a වර්ගය කියලා දුන්නා a වර්ගය කියන්නේ පතුලේ වර්ගඵලයනේ පතුලේ වර්ගඵලය දුන්නා අපිට 36යි කියලා හරිනේ හරි ලේසි එකකින් හරි 36යි h කීයද කියලා දුන්න පුතේ උස 10යි නේ උස මං කිව්වා ලම්බ උස කියලා නිකන් කිව්වොත් එහෙම 10යි 10යි එහෙනම් දැන් මේක සුදු කරගන්න තියෙන්නේ අපි දන්නවා මේ 36යි 3යි එකතු වෙනකොටක් ගාලා තුන් වරක් චක්‍ර කරේනේ තුන් වරක් 1යි තුන් වරක් කීයද 36ට 12යි නේ තුන් වරක් 12 36 වෙන්නේ 12යි එහෙනම් 12 වරක් 10 12 වරක් 10 කියන පුතේ 120යි 120යි ඝන සෙන්ටිමීටර කියලා අපිට උත්තරේ ගන්න පුළුවන් 120යි ඝන සෙන්ටිමීටර කියලා අපිට උත්තරේ ගන්න පුළුවන් එහෙනම් හරි ලේසි. හරි ලේසි. අමාරු නෑ මේ වගේ දුන්නොත් එහෙම පතුලේ වර්ගඵලය දීලා තියෙනවා නම් මතක තියාගන්න පටලවා ගන්න එපා. ඒක ඊට වඩා ලේසි. හරි. ඊට වඩා ලේසි. අපි යන් එහෙනම් ගානට මේක කොහොමද බලමු බලන්න. හරි පුතේ අපි යන්න හදන්නේ ඊළඟට තුන්වෙනි ගානට. හරි තුන්වෙනි ගානට යන්න හදන්නේ. බලා ගන්න කොහොමද පුතේ ගාන හදාගන්නේ කියලා. හරි පුතේ අපි ඊළඟට යන්න හදන්නේ තුන්වෙනි ගානට. බලමු අපි ගාන කියවගෙන කොහොමද ගාන පිළිබඳව දීලා තියෙන තොරතුරු ටික දෙනක අනිවාර්යෙන් අපි රූපතරණ නැඳගෙන ඉන්න බෑනේ රූපතරණ අන්වනේ තියෙන්න ඕන රූපතරණක් නැතුව අපිට ගාන හදන්න බෑ හරිනේ ගාන හදන්න බෑ මොකද තොරතුරු ටික ලකුණු කරගන්න අනිවාර්යෙන් සටහනක් තියෙන්න ඕන ගාන කියන්නේ මෙහෙමයි පුතේ හරි පිරමිඩයක් තියෙන මේ පිරමිඩයේ උස සෙන්ටිමීටර 12යි කියලා අපිට දුන්නා මේ සෙන්ටිමීටර 12යි කියලා දුන්නා ගාන කියව ගන්න හරියට උස 12යි නේ ඊළඟට පරිමාව දුන්නා අපිට 256යි ඝන සෙන්ටිමීටර කියලා පරිමාව දුන්නා 256 ඝන සෙන්ටිමීටර කියලා. ඒක අපිට හොයන්න කියන්නේ පුතේ හොයන්න කියන්නේ ආධාරකයේ පැත්තක දිග. හරිනේ ආධාරකයේ පැත්තක දිග. උස 12 සෙන්ටිමීටර උද පරිමාව 256යි ඝන සෙන්ටිමීටර උද ඍජු පිරමිඩයක ආධාරකයේ පැත්තක දිග හොයන්න. හරි එහෙනම් තමයි ගාන දෙන්නේ. ආධාරකයේ පැත්තක දිග හොයන්න කියලා. එහෙනම් බලමු අපි ගාන හදාගන්න විදිය. අපිට දුන්නේ පුතේ ලකුණු කරගන්න කියලා මොනවද දුන්නේ? ලකුණු කරගන්න කියලා දුන්න 12යි. උස 12යි. පරිමාව දුන්නා 256යි අපි දැන් එහෙනම් වැඩේට බහින්න හදන්නේ පරිමාව කීයද දුන්නේ එහෙනම් පිරමිඩේ පරිමාව හරිනේ ඍජු පිරමිඩේ පරිමාව මම කෙටියෙන් දාන්නම් පිරමිඩේ පරිමාව කියලා පරිමාව සමානයි කීයද පුතේ දුන්නේ 256යි ඝන සෙන්ටිමීටරනේ 256යි ඔක අපි සටහන් කරගන්නවා දැන් මතක තියාගන්න මේක මේ කිසිම ගාණක් හදන්න අපිට මේකෙදි සූත්‍ර දෙක තුනක් නෑ හරිනේ එක සූත්‍රයයි තියෙන්නේ මොකද්ද සූත්‍රේ පරිමාව හොයන්න පාවිච්චි කරන සූත්‍රේ මොකද්ද පුතේ පරිමාව හොයන්න පාවිච්චි කරන සූත්‍රේ තමයි 3 න් 1යි a වර්ග h නේ එහෙනම් අපි මේ සූත්‍රය ලියා ගන්න මේ පැත්තෙන් දැන් 3 න් 1යි a වර්ග h මේ පරිමාව වෙන සූත්‍රේ නම් මේකෙන් එන උත්තරේ සමාන වෙනවද කීයද 256යි මොකද උත්තරේ අපිට දුන්නානේ මේකෙන් එන උත්තරේ සමාන වෙනවද 256යිද හරි අපි යන්නේ සමාන කිරීම කරගෙන සමීකරණයක් හදා ගන්නවා. දැන් මේ දීපු එක අපි මේකේ ආදේශ කරගත්තා නම් ආදේශ කරලා සුදු කිරීමක් කරගත්තා නම් අපිට පුළුවන් ගාන හදා ගන්න. අපි බලමු එහෙනම් කොහොමද කරන්නේ කියලා. පුතේ මෙහෙමයි හරි 3 න් 1යි a වර්ගය දන්නේ නැහැ අපි a කීයද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ මේ ආධාරකයේ දිගනේ පැත්තක දිග. එහෙම දන්නේ නැහැ අපි. ඒක තමයි හොයන්න කියන්නේ හරි. නිසා ඒකට a වර්ගයම දාගන්න. ගුණ කිරීමේ a වර්ගය. h දුන්නා අපිට 12යි කියලා. හරිනේ h දුන්න 12යි කියලා. ඒක දාගත්ත 12යි. සමානයි 256ටනේ. ඔන්න ඒක දාගත්තා. හරි. දැන් මේ පැත්තේ බලමු අපිට සුළු කිරීමක් කරගන්න පුළුවන්ද? මෙහෙ තියෙනවා මෙහෙ තියෙනවා නම් කපලා දාන්න එපා. සමාන ලකුණේ මේ පැත්ත විතරයි අපිට සුළු කරගන්න පුළුවන්. අපේ දරුවෝ මෙහෙත් කපලා දාන සමාන වෙලාවට. හරි. එහෙම කරන්න බෑ. එහෙනම් මෙන්න මේ 12යි 3යි අපිට සුළු කරගන්න පුළුවන් 3 වරක් 1යි 3 වරක් 4යි කියලා. සුළු කරගත්තාම දැන් මෙතන ඉතුරු වෙන්නේ 4 විතරයි. ඒක 4යි a වර්ගයනේ පුතේ. 4යි a වර්ගය. හරි. 4යි
ඒ වර්ගයේ මේ පැත්ත ඉතුරුනා. මේ පැත්තේ තියෙන පුතේ 256 මේ පැත්තට මුකුත් හානියක් කරේ නෑ අපි. එහෙම තිබ්බා. හරි. දැන් එහෙනම් අපි A නේ හොයන්න ඕනේ පැත්තක දිගනේ හොයන්න ඕනේ. එහෙනම් මේ 4 නැති කරගන්න ඉස්සෙල්ලානේ 4ෙන් බෙදෙන දෙපැත්ත. දෙපැත්තම 4ෙන් බෙදෙනවා. මේ සමීකරණ විසඳන්න ඕනේ දැන්. 4ට 4 කැපිලා ගිහිල්ලා ඒ වර්ගය සමානයි. 4ෙන් බෙදා ගන්න. ලේසියෙන් ඉන්නේ 2 නෑ 25ට 6යි. 25ට 4 වරක් 6යි. එකක් ඉතුරු වෙනෝනේ 16. 16ට 4 ඒවා 4යි. කැපිලා යනෝනේ. කැපුවා අපි 64යි උත්තරේ ඉන්නේ උඩට හරනේ. 64යි ඉන්නේ ඔන්න. දාලත් අපි 4ට එකයි 256ට 64යි. එහෙමනේ ආවේ. හරි. දැන් පුතේ මොකද කරන්න ඕනේ? A හොයන්න. අර මෙතනින් වැඩේ ඉවර නෑ. මොකද මෙතන තියෙන්නේ A වර්ගය සමානයි 64ට. දෙපැත්තෙම වර්ගමූලය හොයන්න. එතකොට අපිට පුළුවන් A හොයාගන්න. එතකොට A වර්ගයේ වර්ගමූලය කියන්නේ A සමානයි 64 වර්ගමූලය දන්නවා අපේ දරුවනේ 11 වසරනේ. 64 වර්ගමූලය කීයද? 8යි සෙන්ටිමීටර. හොයන විදිය අමතකයි නම් මොකද කරන්න ඕනේ? වර්ගමූලයේ පාඩම පොඩ්ඩක් බලා ගන්න වෙනවා. හරි? නැත්නම් වැඩි ගොඩ දාගන්න පුළුවන් මේ විදිහට. හරි. එහෙනම් අපිට මේ වගේ ගාණක් දුන්නත් මේ පරිමාවත් දීලා උස දීලි ඉවර වෙලා අපිට පතුලේ පැත්තක දිග හොයන්න කියලා කිව්වොත් එහෙම මේ විදිහට අපිට ගාණ හදා ගන්න පුළුවන් වෙනවා. මෙන්න ගාණ හදන විදිය. අපි ගාණ හදන විදිය අර ලේසි මේක අපි කරේ මේ සමීකරණය අරගෙන සුළු කරගන්න එක සුළු කරන විදිහ නම් පුතේ අපේ දරුවෝ ලියා ගන්න ඕනේ නැහැ. මේක සුළු කරන්න අපේ දරුවන්ට පුළුවන් වෙනවා. හරි. මේව ලියාගෙන කටපාඩම් කරන ඒවා නෙවෙයි. හරි. තේරුම් ගන්න කොහොමද මේ වගේ ගාණක් හදාගන්නේ කියන එක. එතකොට හරි. එතකොට අපිට පුළුවන් තව මේ වගේ ගණන් 1000ක් දුන්නත් හදන්න තේරුම් ගත්තොත්. හරි. තේරුම් ගත්තොත් පුළුවන්. හරි. එහෙනම් අපි යමු තව ගානකට ගිහලා බලමු. ඒ ගාන කොහොමද හදාගන්නේ කියලා. හරි පුතේ එහෙනම් 4 වෙනි ගාන ලේසි. හරි. 4 වෙනි ගාන ලේසිනේ. ඒ නිසා 4 වෙනි ගානත් 3 වෙනි ගාන වගේමයි. හරි. නිසා එක දරුවන්ට හදාගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. මම 5 වෙනි ගාන කියලා දෙන්න හදන්නේ ඊළඟට. මේක කියන්නේ පුතේ මෙහෙමයි. ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 9ක් උද පරිමාව ඝන සෙන්ටිමීටර් 200ක් 216ක් උද සමචතුරාස්‍ර පිරමීඩයක උස හොයන්න කියලා තමයි අපිට කියන්නේ. හරි උස හොයන්න කියලා කියන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන දැන් රූපසරණ ඇඳගෙන තොරතුරු ටික දාගන්න මේකට අපිට කිව්වේ පුතේ පැත්තකදී 9යි. හරි ආධාරකයේ පැත්තකදී 9 සෙන්ටිමීටර. උස දුන්නේ නැහැ අපිට උස තමයි හොයන්න කිව්වේ පරිමාව දුන්නා 216යි. හරි පරිමාව දුන්නා 216යි. ඒතකොට මම කිව්වා සූත්‍ර දෙකක් තුනක් නැහැ. එක සූත්‍රයයි මේ වැඩේට තියෙන්නේ. ඒ සූත්‍රය පාවිච්චි කරගත්තාම අපිට ගණන හදා ගන්න පුළුවන්. මොකද්ද පුතේ සූත්‍රය? පිරමීඩයේ පරිමාව සමානයි පිරමීඩයේ පරිමාව සමානයි 3න් 1යි a වර්ගය h 3න් 1යි a වර්ගය h කියලා මම දුන්න සූත්‍රය. හරි. අපිට ඕන නම් කෙලින්ම මේ පැත්තට සංඛ්‍යාව දාගෙන මේ පැත්තෙන් සූත්‍රය ලියා ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක හොඳයි. ඉතින් අපි එහෙම කරමු. එහෙනම් මෙන්න මෙහෙමයි එන්නේ පුතේ. පිරමීඩයේ පරිමාව සමානයි. අපි උත්තරේ ලියාගමු. පිරමීඩයේ පරිමාව වල කීයද දුන්නේ? පිරමීඩයේ පරිමාව කීයද දුන්නේ? 216යි කියලානේ. අපි උත්තරේ ලියාගත්තා. අපිට දුන්නානේ ඒක. අපි ඒක තොරතුරක් විදිහට අපි සටහන් කරගත්තා 216යි ඝන සෙන්ටිමීටර. දැන් මෙන්න මේක පාවිච්චි කරගෙන අපි ඝන හදාගෙන යන්න හදන්නේ පල්ලෙහාට. එහෙනම් පුතේ මම මේ පැත්තෙන් ලියා ගන්නම් පරිමාව වෙන සූත්‍රය අපි එහෙමයි කරන්නේ. හරි. එතකොට අපිට ඝන හදාගෙන යන්න ලේසි. පරිමාව වෙන සූත්‍රය මොකද්ද පුතේ? 3න් 1යි a වර්ග h a වර්ග h සමානයි 216යි නේ 216යි. හරි මොකද මේ පරිමාව වෙන සූත්‍රය මේකෙන් එන උත්තරේ තමයි මේ අපිට දුන්නේ. එහෙනම් මේ දෙක සමාන වෙන්න ඕන. හරි. දැන් එහෙනම් මේකට අපි ආදේශ කරගමු. අපිට දීලා තියෙනවා. හරි. අපිට දීලා තියෙන තොරතුරු ටික අපි ආදේශ කරගන්නවා. මොනවද දුන්නේ? ආදේශ කරගමු පුතේ. 3න් 1 හරිනේ. ඒක අපි දීපු දෙයක් නෙමෙයි. සූත්‍රයේ තියෙන එක අපි දා ගන්න ඕනේ කොහොමද නේ? a වර්ගේ a වර්ගය කියන්නේ එතකොට පැත්තක දිග a නේ. එහෙනම් 9 වර්ගනේ දිග ගුණ කිරීම පළල පතුලේ වර්ගඵලය a වර්ගයෙන් හැදෙන්නේ. හරි. 9 ගුණ කිරීම 9 a වර්ගය දන්නවා අපි. h තමයි හොයන්නේ. h දන්නේ නැහැ ඒක hම දාගන්න. සමානයි 216යි. සමානයි 216යි. අන්න අපි ආදේශ කරගත්තා. මේ දිනේ පුතේ a නෙවෙයි. හරිනේ. මේ දින 9 හරි 9. මෙන්න දෙහි දන්න එපා. දැන් එහෙනම් අපි මෙතන උදේට සුළු කරගන්න පුළුවන් 3 වරක් 1යි 3 වරක් 3යි කියලා. දැන් මේ පැත්ත බලන්න මේ පැත්ත මේ පැත්ත අපිට සුළු කරගන්න පුළුවන් මේ දෙක ගුණ කරගත්තාම 3 වරක් 9 27යි h නේ 27යි h. මේ පැත්තේ ඉන්නේ 27යි h. සමානයි 216යි නේ 216යි. හරි මම බොහොම හිමින් මේක හදාගෙන යන්නේ සුළු කිරීමත් අපිට අපේ දරුවන්ට තේරෙන්න ඕන හින්දා හරි. නැත්නම් මට මේක වේගෙන් හදාගෙන ගිහින් උත්තරේ විතර දරස් කරලා දාගන්න පුළුවන්. හරි මේක අර තේරෙන්න ඕනේද මම මේ හිමිට හදාගෙන යන්නේ හරි. දැන් බලන්න මේ පැත්ත සුළු කරගත්ත 27යි h කියලා. හරි අපි සමීකරණ එක පැත්ත සුළු කරගත්තා.
දැන් අනිත් පැත්ත තියෙන 216 ම ඒකට මුත් හානියක් කරේ නෑ අපි. දැන් h තනි කරගන්න ඕනේ. h හොයා ගන්න ඕනේ. එහෙනම් ගුණ කිරීම 27 නැති කරගන්න මොකද කරන්නේ? දෙපැත්තම 27න් බෙදනවා. දෙපැත්තම 27න් බෙදා ගන්න. හරි ලේසි. h සමානයි කියලා අපිට උත්තරේ එනවා. පුතේ 27න් බෙදන්න දන්නේ නැහැ නේ අපේ දරුවෝ නේ කරේ. අපිට පුළුවන් 9න් බෙදා ගන්න මේ දෙකනේ නව රච්චක් කරේ. මම කියලා දීලා තිනවා අපේ දරුවන්ට බෙදෙනවද කලින් බෙදෙනවද කියලා හොයාගන්න විදියක් ගැන නේ. බෙදන්න කලින් බෙදෙනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. බෙදන්න කලින් හොයාගන්න පුළුවන්. ඒක කොහොමද? මතක් කරගන්න. සංඛ්‍යා ටික එකතු කරන්න ඕන. සංඛ්‍යා ටික එකතු කරාම පුතේ 2 1 3 3 6යි 9යි. නේ ඒතකොට 9යි මේකේ උත්තරේ. අන්න මේ සංඛ්‍යාව 9න් බෙදෙනවා. මේක 9න් බෙදෙනවා. ඒ කියන්නේ ඉලක්කම් ටික එකතු කරාට පස්සේ එන උත්තරේ 9 නම් අපි ඒකට කියන ඉලක්කම් දර්ශකේ 9 වෙන්න ඕන කියලා. 9 නම් මේ සංඛ්‍යාව 9න් බෙදෙනවා. එහෙනම් අපිට ලේසි දැන් ගන්න හරිය 9න් බෙදෙන එක දැනගත්තා. 27 ඒකත් 2යි 7යි 9යිනේ. ඒකත් 9න් බෙදෙනවා නේ. එහෙනම් දැන් මේ දෙකම 9න් බෙදන්න පුළුවන් ලේසි. අපි දන්න බෙදෙනවා කියලා අනිවාර්යෙන්ම. 24 9 වරක් 3යි. මේක බෙදාගමු 21ට පුතේ 9 වරක් කියලා 2යි නේ 18යි. ඒතර පුතේ ඉතුරු වෙනවා 3ක්. 21න් 18ක් ගියාම 3ක් ඉතුරු වෙනවා. 3 මෙතනින් බෙදාගත්තාම 36යි. 36 කියන්නේ එතකොට 4යි 24යි. අන්න 24 බෙදන්න ඕන දැන් කීයද? 3ෙන්. ඒක දැන් ලේසියෙන් 24 3ෙන් බෙදුනහම 8යි සෙන්ටිමීටර් 8යි සෙන්ටිමීටර් කියලා අපිට උත්තරේ හොයන්න පුළුවන්. අනේ h අපි හොයාගත්තා උස හොයාගත්තා මේකේ සෙන්ටිමීටර් 8යි කියලා. හරි සෙන්ටිමීටර් 8යි. එහෙනම් හරි ලේසියි මේකනේ. හරිම ලේසියි. හරි සූත්‍රය විතරයි මතක තියෙන්න ඕනේ. සූත්‍රය මතක තියෙන්නත් ඕනේ. මේක ඝන කාබයකින් හැදෙන්නේ කියන එක තේරුම් අරගෙන තිබුණාමනේ. එහෙනම් එතනින් මෙහාට මේක අමාරු දෙයක් නෑ. හරිනේ අමාරු දෙයක් නෑ. හරි ලේසි දෙයක් තියෙන පුතේ. තේරුම් ගත්තාම හරි ලේසියි. හරි. එහෙනම් අපි බලමු තව ගානකට ගිහිල්ලා මේ අභ්‍යාසෙ අපේ දරුවෝ ටික ගණන් ටික හදාගෙන යන්න හදාගෙන ගිහිල්ලා මේ ටික හදවත ටික චෙක් කරගන්න. එතකොට වැඩේ ගොඩ. එහෙනම් බලමු තව ගානකට ගිහිල්ලා. හරි පුතේ එහෙනම් මම ඊළඟට කියලා දෙන්න හදන්නේ අභ්‍යාසයේ 7 වෙනි ගාන. මම දන්නවා අපේ දරුවෝ ගොඩක් අයට මේ ගාන බැරි වෙනවා. ගොඩක් අයට මේ ගාන අමාරු වෙනවා. හදන්න පුළුවන් නම් ගොඩ හරි. හදන්න පුළුවන් නම් ගොඩ. හදන්න try එකක් දෙලිවර්ලාම බලන්න මේ ගාන හදන්න පුළුවන්ද කියලා. බලමු පුතේ ගාන කියවගෙන ඉස්සෙල්ලා. හරි ගාන කියවගෙන තොරතුරු ටික අපි රූප සටහනේ ලකුණු කරගන්න එපානේ. ඔව්. මොකද පුතේ කියන්නේ? සමචතුරාස්‍ර ආධාරකයක් සහිත ඍජු පිරමීඩයක ආධාරකයේ පැත්තක දිග දුන්න පුතේ 12 සෙන්ටිමීටර කියලා. හරි 12 සෙන්ටිමීටර. 12 සෙන්ටිමීටර. සහ ඇලදාරයක දිග දුන්න 10 සෙන්ටිමීටර. හරි එතකොට ඇලදාරයක දිග කියන්නේ ඍජු උසද නැත්නම් ඇල උසද? ඇලදාරයක දිග. හරි පුතේ දාර නෑනේ මැදින්. හරි මේ තියෙන්නේ මූණතක්නේ. මේ තියෙන්නේ මූණතක්. හරි මූණත මැදින් අපි මේ නිල් පාටිර කියලා කියන්නේ අපි අඳගත් එකක්. හරිනේ. ඒක දාර කියන්නේ මේව නෙවෙයි. දාර කියන්නේ මෙන්න මේවා. හරි දාර කියන්නේ දාර හතරක් තියෙන උඩට. හරිනේ. අන්නේ එක දාරයක දිග තමයි අපිට දුන්නේ. ඒතොර අපි සිංහල තේරෙන්න ඕනේ. සිංහල තේරෙන්නේ නැත්නම් වැඩේ කරන්න බෑ. දාරයක දිග තමයි දුන්නේ 10 සෙන්ටිමීටර කියලා. හරි 10යි. ඔහොම තොරතුරු ටික දීලා අපි ඊළඟට කියනවා ප්‍රශ්න දෙකක්. එකක් තමයි ඉස්සෙල්ලාම h හොයාගන්න ඕනේ. මේකේ උස හොයාගන්න ඕනේ. හරි. ඊළඟට පරිමාව හොයන්න කොහොමත් පරිමාව හොයන්න බෑ. කොහොමත් උස හොයාගන්න නැතුව ඉස්සෙල්ලා උස හොයාගන්න වෙනවා පරිමාව හොයන්න නම්. හරි. දැන් පුතේ මතක තියාගන්න මෙන්න මෙහෙමයි. හරි. මම මේ මුණත පොඩ්ඩක් මේ පැත්තට ගන්න හදන්නේ. මේ මුණත ගලවලා මේ පැත්තෙන් ගන්න හදන්නේ. හරි. ත්‍රිකෝණයක් නේ තියෙන්නේ. ත්‍රිකෝණයක්. හරි. ත්‍රිකෝණයක් තියෙන්නේ. බලා ගන්න. හරි අපි ත්‍රිකෝණය හදාගත්තා. දැන් මම මේ මූලතම තමයි මේ පැත්තට ගෙනල්ලා තියෙන්නේ පොඩ්ඩක් මෙහෙ නාන පොඩ්ඩක් ගණන් ගන්න එපා. පොඩ්ඩක් හොඳට බලාගෙන ඉන්න. හරි. දැන් හිතාගන්න අර ත්‍රිකෝණය තමයි මේ ඇඳලා තියෙන්නේ කියලා. හරි ඔයාලට හොඳට පේන්න ඕනේ. ඒක පුතේ මේ නිල් පාටිර කියන්නේ මොකද්ද? නිල් පාටිර කියන්නේ මම මේ කියන්නේ කළු පාටිර. හරි. නිල් පාටිර කියන්නේ මේ කළු පාටිර. මොන වෙනස් වෙන්න ඕනේ. හරි මේක දැන් මූණතේ තියෙන එකක්. අපි ඒක ඇවිල්ලා මනක් කල්පිත රේඛාවක්. හරි. ඒක අපි දාගත්ත එකනේ. හරි. එතකොට පුතේ අපිට දුන්නේ මොකද්ද 10යි කියලා. 10 කියලා දුන්නේ මෙන්න මේ ඇල දාරයක දිග. ඇල දාර කියන්නේ එතකොට ඇල දාර දෙක මේ දෙක නම් ත්‍රිකෝණෙ මෙන්න මේ මූල දාර දෙකනේ. මේ පාද දෙක. එතකොට මෙහෙන් එකක් 10යි. හරි. හොඳට තේරුම් ගන්න. දැන් මම මේ පිටර තේරුම් කරන්නේ. අපේ දරුවෝ තේරුම් ගන්න ඕනේ හින්දා. හරි 10යි. එතකොට පුතේ මේ පාදේ මොකද්ද? මේ පාදේ ඇවිල්ලා සමචතුරාස්‍රය උඩ තිබිච්ච එකනේ. මේ සමචතුරාස්‍රය පාදේ නෙමෙයි තියෙන්නේ. ඒකනේ මම ගලවලා ගත්තේ මේ. හරි. එතකොට මේ ටික ඔක්කොම කීයද පුතේ 12යි. හරි. මොකද මේක සමචතුරාස්‍රයක් නිසා දිගයි පළලයි සමානයි. 12. මේකත් 12යි. 12 සෙන්ටිමීටර.
දැන් අපේ දරුවෝ තේරුම් ගන්න ඕන මෙතන තියෙන දැන් මැද මොකද්ද? ඍජු කෝණී ත්‍රිකෝණයක් මේ ඍජු කෝණී ත්‍රිකෝණයක් හරි. මේ ඍජු කෝණී ත්‍රිකෝණයක්. මේ ඍජු කෝණී ත්‍රිකෝණය පාවිච්චි කරගෙන ඉස්සෙල්ලම මම මෙන්න මේක හොයාගන්න හදන්නේ හරි. මොකද පුතේ මම මේ ඍජු කෝණී ත්‍රිකෝණයට එන්න නම් මේ පාදේ දැනගන්න එපා නේ. මේ පාදේ දැනගන්න. ඒතකොට මේ පාදෙන් මේක හොයාගෙන ඒකෙන් මේකට යන්න වෙන්නේ හරිනේ. එහෙම යන්න ගමන් මාර්ගය. එහෙනම් ඉස්සෙල්ලා මේක හොයාගමු. ඒක හොයන්නේ කොහොමද? පයිතගරස් ප්‍රමේය දාලා. දරුවන්ට මතක් වෙන්න ඕන. එතකොට මෙන්න ඍජු කෝණී ත්‍රිකෝණය 10යි මේ ටික කීයද පුතේ? මේ ටික වැදගත් වෙන්නේ. එතකොට 12න් භාගයක් නේ. අපි දන්න 12න් භාගයක් ඒ ටික 6යි නේ. 6යි. දැන් අපි හොයාගමු. මෙතන මම දාගන්නම් L නේ. මේකට කියන්නේ මොකද්ද? L උස හරි. L උස. L යන. L තමයි අපි හොයන්නේ හරිනේ. හරි. එහෙනම් L වර්ගේ එහෙමද දාන්නේ? අපේ දරුවෝ ගොඩක් අය දාන්නේ එහෙම හරි. මුල් පටන් ගන්න L වර්ගේ. මතක තියාගන්න ඕන පුතේ පයිතගරස් ප්‍රමේය මොකද්ද? පයිතගරස් ප්‍රමේය මොකද්ද? ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණපාදයේ වර්ගය සමානයි ඉතිරිපාදවල වර්ගවල එකතුව. කර්ණපාදයේ වර්ගය සමානයි ඉතිරිපාදවල වර්ගවල එකතුව. හරිනේ එහෙනම් ඉතිරිපාද දෙකේ වර්ගවල එකතුව අපි දාගමු ඉස්සෙල්ලා. මොකද අපිට හදාගන්න ලේසි වෙන්නේ. නැත්නම් මතක තියාගන්න L වර්ගය සමානයි 10 වර්ගය දන 6 වර්ගය කියලා ලියන්න එපා. හරිනේ. L වර්ගය ඉතිරිපාද දෙකනේ මේ දෙකනේ. එහෙනම් ඒකයි මේ 6යි වර්ග කරලා එකතු කරාට පස්සේ එන උත්තරේ 10 වර්ගයට සමාන වෙනවා. 10 වර්ගයට සමාන. ඕකනේ පයිතගරස් ප්‍රමේය. හරි. ඉතිරිපාද දෙකේ වර්ගවල එකතුව සමානයි කර්ණපාදයේ වර්ගයට. හරි. දැන් මේක සුළු කරගමු. L වර්ගය ධන 6 වර්ග කියන්නේ 36යි 100යි නේ. 100යි 10 වර්ගය. ධන 36 නැති කරන්න පුතේ ඍණ 36ක් දාන්න. දෙපැත්තට දාලා කපලා දාන්න. ධන 36 ඍණ 36 L වර්ගය සමානයි 100න් 36ක් ගියාම කීයද පුතේ? 64යි. 100න් 36ක් අඩු කරගන්න පුළුවන් අපේ දරුවන්ට නේ 64යි. දැන් L වර්ගය 64යි නම් අපිට හොයාගන්න L නේ. මොකද්ද කරන්නේ අපි? දෙපැත්තේම වර්ගමූලය දානවා. දෙපැත්තේම වර්ගමූලය දානවා. දැන් L වර්ගයේ වර්ගමූලය කියන්නේ L 64 වර්ගමූලය 8යි නේ. 11 වශයෙන් දන්න දෙන්න. 11 වශයෙන් ඉඳලා වර්ගමූලය හොයාගන්න පුළුවන්. L සමානයි එතකොට 8යි සෙන්ටිමීටර කියලා අපිට උත්තරේ එනවා. එහෙනම් අපි මෙන්න හොයාගත්ත මෙන්න මේ ටික 8යි හරි. L 8යි. මම මේක දාගන්නනේ. මෙන්න L 8යි. මේ ටික හොයාගත්තා. ඒ හොයාගන්න හැමදේම ලකුණු කරගන්න. එතකොට අපිට ගන්න හදන්න ලේසියි. දැන් එතනින් පුතේ යන්න හදන්නේ h ට. හරි. දැන් බලන්න මෙතන පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන් ත්‍රිකෝණයක් තියෙනවා. මම මේ නිල් පාටින් ඇදලා තියෙන මේ ඒකත් මනක් කල්පිතයි. හරි මේ ඝන වස්තුවක මැදින් මෙහෙම රේඛා යන්න බෑනේ. මේ මනක් කල්පිත විදිහට අපි ගන්න හදා ගන්න අවශ්‍ය වෙන විදිහට ඇදගෙන තියෙනවා. හරි. මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය දාන්න 8යි කියලානේ. ඒකට අපි හොයන්නේ h නේ. ඒක නම් හොයන්න ඕනේ. බලන්න අනිත් එකක් දන්නවද කියලා? ඔව් දන්නවා. ඇයි ඒ? මෙතන තියෙන සමචතුරාස්‍රයක් මේ සමචතුරාස්‍රය මැද තියෙන්නේ. එතකොට මේ පාදේ දිගෙන් භාගයක්ම තමයි මේ තියෙන්නේ. හරි. මෙහෙම නෙන්නේ අපි. මේ මැද ගත්තොත් මෙහෙම මැදින් ගත්තාම. එතකොට ඒකෙන් භාගයක් හරි. මේ 12න් භාගයක් කියන්නේ 6යි පුතේ. 6යි. අන්න ඒකත් දන්නවා. හරි. ඒතර මාර්ගය තියාගන්න මේ පාදෙන් භාගයක් කියන්නේ මොකද මැදින්ද මේ හරි. මැදින්ද. හරි. එහෙනම් දැන් අපිට පුළුවන් මේ ත්‍රිකෝණය ගත්තාම මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාන්න. කොහොමද දාන්නේ? කර්ණපාදයේ වර්ගය සමානයි ඉතිරිපාද දෙකේ වර්ගවල එකතු. ඒකට 8 වර්ගය සමාන වෙනවා h වර්ගය ධන 6 වර්ගයට. එහෙනම් මම ඒක දෙක ලියා ගන්නම් ඉස්සෙල්ලා. h වර්ගය ධන 6 වර්ගය සමාන වෙනෝනේ. ඉතිරිපාද වල වර්ගවල එකතුව සමාන වෙනවා කර්ණපාදයේ වර්ගයට. දැන් මේක සුළු කරගන්න පුතේ. ඒතකොට h හොයන්න පුළුවන්. හරි. h වර්ගය ධන 6 වර්ග කියන්නේ 36යි. 8 වර්ගේ 64යි. මොකෝ කරන්නේ ධන 36 නැති කරන්න මොකද h තනි කරගන්න එපායි. ඍණ 36ක් දාන්න. ඍණ 36ක්. දාලා ධන 36 ඍණ 36 කපලා දාන්න. h වර්ගය සමානයි 64න් 36ක් ගියාට පස්සේ අඩු කරගන්න. මේවා ඉතින් අඩු කරගන්න බැරි නම් 36 මෙතනින් ලියා ගන්න අඩු කරගන්න ටක් ගන්න. 4න් 6ක් බෑ අරෙන් ගෙනාවා 14න් 6ක් 8යි නේ. 14න් 6ක් 8යි. දැන් මෙතන තියෙන්නේ 5. 5න් 3ක් ගියාම 2යි. 28යි h වර්ගය කියන්නේ 28යි. හරිනේ අපිට දැන් මෙතන දෙකක් දාන්න බෑ h හොයාගන්න බෑ. මොකෝ කරන්න පුතේ ඊළඟට? දෙපැත්තෙන් වර්ගමූල ගන්න. අපි දෙපැත්තෙන් වර්ගමූල ගන්න. හරි. දෙපැත්තෙන් වර්ගමූල හෙව්වට පස්සේ මම උත්තරේ සුළු කර ගන්න ඕනේ නේද? මේ පැත්ත මකා ගන්න. දැන් අපේ දරුවෝ මේ පැත්තේ උත්තරේ හදා ගන්න හරියට. දෙපැත්තම සුළු කරාට පස්සේ පුතේ දැන් බලමු උත්තරේ ගන්න හැටි. කොහොමද ආවේ මම මේක ලියා ගන්නම් ආයි. අර පැත්තේ තියෙන h වර්ගය සමානයි 28යි නේ. දැන් h වර්ගයේ වර්ගමූලය ගත්ත දෙපැත්තෙම හරි. දෙපැත්තෙම වර්ගමූලය ගත්තනේ. දැන් h වර්ගයේ වර්ගමූලය වර්ගමූලය කැපිලා යනවනේ. 28 අපිට කියන පුතේ පිළිතුර කර්ණීය ආකාරයෙන් තියන්න කියලා හරිද? පිළිතුර කර්ණීය ආකාරයෙන් තියන්න කියලා තියෙනවා. යට වරහණක් දීලා තියෙනවා එහෙනම්. හරි. එහෙනම්
දැන් 28 අපි කරණි කරන්න තාත්වික සංඛ්‍යා පළවෙනි පාඩම දරුවන්ට මතක් වෙන්න ඕන. කොහොමද කරණි කරන්නේ? මේ 28 ලියා ගන්න පූර්ණ වර්ගයේ ගුණිතයක් විදියට. පූර්ණ වර්ගයේ ගුණිතයක් විදියට කොහොමද ලියන්නේ? 4 වරක් 7 නේ. 4 වරක් 7. ඊළඟට පුතේ මේක දාගන්න වර්ගමූල වෙන වෙනම. 4 වර්ග ගුණ කිරීම 7 වර්ගය. දැන් 4 වර්ග ගුණ දන්නවා අපි. කීයද? 2යි. ගුණ කිරීම මූල 7 කියන්නේ මෙතනින් අපිට ගුණ කිරීම නැතුව මූල 7 දාගන්න පුළුවන්. මේ ගුණ කිරීම නොලියයි කියලා අපි හරනේ. මේක උත්තරේ 2යි මූල 7යි. එහෙනම් මෙන්න කරණීය ආකාරයෙන් අපි උත්තරේ හදාගත්තා. h කියන්නේ හරිනේ h කියන්නේ 2යි මූල 7යි සෙන්ටිමීටර. මේක උසක්නේ. ඒ නිසා සෙන්ටිමීටර වලින් දාගත්තා. එහෙනම් අන්න අපි h හෙව්වා. හරි h හෙව්වා. දැන් එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ අපි හදාගන්න තියෙන්නේ මොකක් පාවිච්චි කරගෙනද පුතේ? පයිතගරස් ප්‍රමේය පාවිච්චි කරගෙන හරිනේ. පයිතගරස් ප්‍රමේය මතකයි නම් අපිට පුළුවන් මේ ගාන හදාගන්න. එතකොට මේ වගේ ගානක් දුන්නොත් එහෙම අපිට දෙසරයක් පයිතගරස් ප්‍රමේය දාන්න වෙනවා මෙතෙන්ට එන්න. හරි. ඉස්සෙල්ලා මේක හොයාගෙන ගාන මෙතෙන්ට එන්න වෙන්නේ. හරිනේ. ඔක හොඳට තේරුම් ගන්න. හරි. දැන් එහෙනම් අපි h දන්නවා නම් අපිට පරිමාව හොයන එක මහලු දෙයක් නෙමෙයි. අපි බලමු කොහොමද පරිමාව හොයාගන්නේ කියලා. හරි පුතේ එහෙනම් අපි ඊළඟ කොටසට යන්න හදන්නේ මේකේ පරිමාව හොයාගන්න. බලමු පරිමාව හොයන්නේ කොහොමද කියලා. අපි ලියාගමු සමචතුරස්‍ර පිරිමේ පරිමාව. සමචතුරස්‍ර පිරමිඩයේ පරිමාව. හරි. පිරමිඩයේ පරිමාව සමානයි මොකද්ද සූත්‍රේ? සූත්‍රය මතක තියෙන්න ඕන. 3 න් 1යි a වර්ගය h. හරි. දැන් අපි පුතේ ආදේශ කරගත්ත සුළු කරගත්තා. හරි. අමාරු දෙයක් නෑ. මොකද්ද ආදේශ කරන්න තියෙන්නේ අපිට? 3 න් 1යි a කීයද පුතේ? ආධාරකයේ පැත්තක දිගනේ 12යි. a වර්ග නිසා 12ව 2යිනේ. 12 ගුණ කිරීම 12. h තමයි පුතේ අපි හොයාගත්තේ ඉස්සර පයිතගොරස් ප්‍රමේය දාලා 2යි මූල 7යි උස 2යි මූල 7යි. මූල 7යි. හරිද? 2යි මූල 7යි. හරි. දැන් හොඳට බලා ගන්න සුළු කරන විදිය. උඩයට කපලා දාන්න බෑනේ. ඒකට 12යි 3යි කැපිලා යනවා. 3 වරක් 1යි 3 වරක් 4යි. ඊළඟට පුතේ මේක සුළු කරගන්න. දැන් කරණි සුළු කරන්න එහෙම අපේ දරුවන්ට මතකයි. පළවෙනි පාඩම හොඳ දරුවන්ට මතක හින්දා. මේක සුළු කරගන්න මෙහෙම පුතේ 4 වරක් 12 කීයද? 4 වරක් 12 48යි නේ. 48 ගුණ කරන්න ඕන දෙකෙන්. 48ව දෙකක් 96යි. 96 7න් ගුණ කළා දාන්න එපා. එච්චරයි අපි ගුණ කරන්නේ. හරිනේ. 96යි මූල 7යි. 96යි මූල 7යි. ඕක අර දෙක ගුණ කරලා දාන්න බෑ. ඔච්චරයි අපිට ගුණ කරන්න පුළුවන්කම තියෙන. හරි. එහෙනම් මොන විදිහට අපිට උත්තරය හදාගන්න පුළුවන්. මේක අපි දාගන්නේ ඒකක. හරිනේ. ඒකක දාන්න ඝන සෙන්ටිමීටර කියලා. හරි පුතේ එහෙනම් අපි දැන් මේ අභ්‍යාසයේ ගණන් කිහිපයක් හදාගත්තා. මම හිතන්නේ මේ ගණන් ටික හරියට තේරුම් ගත්තට පස්සේ අභ්‍යාසයේ අනිත් ගණන් ටික නම් එච්චර අමාරු දේවල් නෑ. හරි ලේසි. අපි මේ වීඩියෝ එක අවසන් කරන්න හදන්නේ මෙතනින් 11 වසර ළමයින්ට කරපු. ඊළඟට පුතේ අපි කේතුව අරන් එනවා. කේතුක පරිමාව කොහොමද හොයන්නේ කියන එක හරියට අපිත් එක්ක එකතු වෙලා ඉඳන් හරියට වැඩ ටික කරගෙන යන්න. අනිවාර්යයෙන්ම ගොඩ දා ගන්න පුළුවන්. අමාරු නෑ. මහන්සි වෙන්න මහන්සිවත් ප්‍රතිඵල ඔබට ලැබෙවි. හරි. අපි එනම් මතක් කරන මේ කාරණාව. අපේ දරුවෝ අපි සමහරවිට හැම වෙලාවෙම අපිට දාන්න වෙන්නේ නැහැ පුතේ ගෲප් එකට අපේ ලින්ක් එක. ඒක නිසා අනිවාර්යෙන් පාඩම දිගටම බලාගෙන යනවා නම් channel එක subscribe කරලා තියාගන්න. එතකොට ලේසි. ලේසි වැඩේ. දැන් ගෲප් එකට එකතු වෙන්න අපේ දරුවෝ මැසේජ් එක එවුවා. සමහරවිට හැම දරුවෙකුටම යන්න බැරි වෙන්න පුළුවන්. සමහරවිට වෙන ගෲප් එකට යන්න නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඒවා හරියට කරලා තියාගන්න මේ වැඩ ටික. එතකොට වැඩේ හරි. එහෙනම් මතක් කරන හැම දිනකටම අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා. තෙරුවන් සරණයි.